ආයුබෝවන් 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම් කරණය දෙවැනි පාඩම ව්‍යාපාර පරිසරය. අපි පාඩම කරගෙන යන්න පෙළපොත ආශ්‍රයෙන් ඒ නිසා පෙළපොත ළඟට ගන්න. ඒ වගේම පළවෙනි පාඩමේ වීඩියෝ තාම බැලුවේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් දාලා තියෙනවා. ඒවත් බලලා දෙවෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අපි පටන් ගමු අද පාඩම ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය බලන්න 14 වෙනි පිටුව. ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා ඔයාලගේ පොතේ දීලා තියෙනවා. ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ කටයුතු කරගෙන යනකොට ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ඇතුළත් වෙන පරිසරයට. දැන් ව්‍යාපාර පරිසරය ගත්තහම ව්‍යාපාරයේ කටයුතු වලට බලපෑම් ඇති කරන විවිධ සාධක තියෙනවා. මොනවද? ව්‍යාපාරයක් ගත්තාම විවිධ සාධක වල එකතුවක්නේ. අයිතිකාරයෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, ව්‍යාපාරයක සේවකයෝ ඉන්නවා, ඒ වගේම ව්‍යාපාරයේ සම්පත් තියෙනවා, ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ. එතකොට ආර්ථික පරිසරයෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්, දේශපාලන පරිසරයෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ ඔක්කොම සාධක වලට තමයි අපි කියන්නේ ව්‍යාපාර පරිසරය කියලා. ඔයාලගේ පෙළපොතේ 14 වෙනි පිටුවේ ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව යටතේ තියෙනවා. බලන්න පළවෙනි ඡේදයේ 3 වෙනි පේළියම තියෙනවා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව ව්‍යාපාර පරිසරය ලෙස හඳුන්වනවා. එහෙනම් ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ඇතුළත් වෙන පරිසරයට තමයි අපි කියන්නේ ව්‍යාපාර පරිසරය. බලපෑම් ඇති කරන සාධක තමයි එහෙනම් අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, තරගකරුවෝ, සැපයුම්කරුවෝ, රජය, විභව ආයෝජකයෝ, දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය, නෛතික පරිසරය මේ ඔක්කොම ව්‍යාපාර කටයුතු වලට බලපෑම් ඇති කරන සාධක. හරි, අපි ඊළඟ අනුමාතෘකාව ගමු. ව්‍යාපාර පරිසරය වර්ග කිරීම. ව්‍යාපාර පරිසරය ගත්තහම ප්‍රධාන කොටස් දෙකකට අපිට ව්‍යාපාර පරිසරය වර්ග කරන්න පුළුවන්. එකක් තමයි අභ්‍යන්තර පරිසරය, ඊළඟ එක තමයි බාහිර පරිසරය. මොනවාද කොටස් දෙක? අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන විවිධ සාධක සහ පාර්ශව. ඒ කියන්නේ ව්‍යාපාරයේ තුල ඉන්න පුද්ගලයා වෙන්න පුළුවන්, නැත්නම් අනිකුත් සාධක වෙන්න පුළුවන්. මොනවාද ව්‍යාපාරයේ තුල ඉන්න පුද්ගලයා? කවුද පුද්ගලයා? අයිතිකාරයෝ ඉන්නවා ව්‍යාපාරයේ තුල. ඒ වගේම කළමනාකාරයෝ ඉන්නවා ව්‍යාපාරයේ තුල. ඒ වගේම ඉන්නවා සේවකයෝ. අපි මෙන්න මේ පාර්ශව වලට කියනවා අභ්‍යන්තර පරිසර සාධක. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන සම්පත් අයිති වෙන්නේ අභ්‍යන්තර පරිසර සාධක වලට. ඔයාලට දැනට කියා දෙන්න තියෙන්නේ අභ්‍යන්තර පරිසර සාධක විදියට අයිතිකරුවෝයි, කළමනාකරුවෝයි, සේවකයෝ. අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා කවුද අයිතිකාරයෝ කියන්නේ, කවුද කළමනාකරුවන් කියන්නේ, කවුද සේවකයන් කියන්නේ කියලා. මම දැන් ආයෙත් ඔයාලට මතක් කරන්නම් කෙටියෙන්. අයිතිකාරයා කියන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයලා ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරලා ව්‍යාපාරයේ දිගටම කරගෙන යන කෙනාට තමයි කියන්නේ අයිතිකාරයා කියලා. ලාභයක් හෝ පාඩුවක් දරාගන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා. කළමනාකරුවා කියන්නේ ව්‍යාපාරයේ ඉදිරියට අඛණ්ඩව කරගෙන යන්න, ව්‍යාපාර කටයුතු මෙහෙයවන්න අවශ්‍ය තීරණ ගන්න පුද්ගලයා තමයි කළමනාකරු කියන්නේ. එතකොට සේවකයා කියන්නේ ව්‍යාපාරයේ සම්පත් උපරිමයෙන් ප්‍රයෝජන ගනිමින් ව්‍යාපාරයේ පවරපු කාර්යයක් නිසි විදියට කරන කෙනාට තමයි කියන්නේ සේවකයා කියලා.
සේවකයා කායික දායකත්වයේ සපයන්නත් පුළුවන්, මානසික දායකත්වයේ සපයන්නත් පුළුවන්. එහෙනම් අභ්‍යන්තර පරිසර සාධක තමයි අයිතිකරු, කළමනාකරු, සේවකයෝ. අපිට අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරලා අඳුන ගන්න පුළුවන් ශක්තියින් සහ දුර්වලතා. මේක හොඳට මතක තියාගන්න ඕනේ. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරලා අපිට හොයලා බලලා අපිට අඳුන ගන්න පුළුවන් ව්‍යාපාරයෙන් ශක්තියින් සහ දුර්වලතා. හරිනේ? කියන්නේ අයිතිකාරුගේ ශක්තියක් ඇති වෙන්න පුළුවන් මොනවාද? වැඩි ප්‍රාග්ධනයක් තිබ්බොත් ඒක ව්‍යාපාරයට ශක්තියක්. ඒ වගේම තමයි අයිතිකරුගේ ප්‍රාග්ධනය අඩුයි නම් ඒක ව්‍යාපාරයට දුර්වලතාවයක්. අපි ඉස්සරහට මොනවාද ශක්තියින් දුර්වලතා කියලා අඳුනගමු. දැනට මතක තියාගන්න අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනයෙන් අපිට අඳුන ගන්න පුළුවන් ශක්තියින් සහ දුර්වලතා. අපි දැන් බලමු මොකක්ද බාහිර පරිසරය කියන්නේ කියලා. අපි දන්නවා අභ්‍යන්තර පරිසරය කිව්වේ මම ව්‍යාපාරයේ ඇතුළතින් ක්‍රියාකාරීත්වයට බලපාන පාර්ශ්ව සහ සාධක ඇතුළත් පරිසරය. එහෙනම් බාහිර පරිසරය කියනවා ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයට පරිබාහිරව බාහිරින් ඇතිවන පාර්ශ්ව සහ සාධක ඇතුළත් පරිසරයට තමයි අපි කියන්නේ බාහිර පරිසරය කියලා. එහෙනම් බාහිර පරිසරයට තමයි මම ඉස්සෙල්ලා කියපු සාධක අයිති වෙන්නේ. අනිත් සාධක අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවෝ යරුනහම අනිත් ඔක්කොම සාධක අයිති වෙනවා බාහිර පරිසරයට. කවුද? ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරගකරුවෝ, විභවායෝජකයෝ, රජය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය මේ ඔක්කොම අයිති වෙන්නේ බාහිර පරිසරයට. එහෙනම් අපි එකින් එක අඳුනගමු බාහිර පරිසර සාධක මොනවාද කියලා. ඔයාලගේ 15 වෙනි පිටුවේ බලන්න අභ්‍යන්තර පරිසරය කියලා උඩින්ම තියෙනවා. අපි බලමු මොකක්ද කියලා තියෙන්නේ කියලා. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශ්ව සහ ව්‍යාපාරයේ තුල පවතින අනෙකුත් සාධක අභ්‍යන්තර පරිසරය ලෙස හඳුන්වයි. එහෙනම් තේරුණානේ? අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන සාධකයි අනෙකුත් පාර්ශ්වයි. අයිතිකාරයෝයි, කළමනාකරුවෝයි, සේවකයෝයි අභ්‍යන්තර පරිසර සාධක. ඊළඟ අනුමාතෘකාව අපේ බාහිර පරිසරය. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශ්ව සහ බලවේග බාහිර පරිසරය ලෙස හඳුන්වනවා. පරිබාහිරව කියන්නේ බාහිරින් කියන එක. ව්‍යාපාරයට පිටතින්. හරිනේ? එහෙනම් බාහිර පරිසර සාධක පළවෙනි එක ගනුදෙනුකරුවෝ. ඔයාලා දන්නවා දැනටම ගනුදෙනුකරුවෝ කියන්නේ මොකක්ද කියලා අපි පළවෙනි පාඩමේදී සාකච්ඡා කරා. ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නේ ගනුදෙනුකරුවෝ. නේද? ඊළඟට ඉන්නවා තරගකරුවෝ. තරගකරුවෝ කියන්නේ ව්‍යාපාරයක් විසින් සපයන භාණ්ඩ හා සේවා වලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය හෝ සිද්ධ කරන ආයතන හෝ පුද්ගලයන්ට අපි කියනවා තරගකරුවෝ කියලා. මම පළවෙනි පාඩමේදී උදාහරණත් එක්ක ඔයාලට කියලා දුන්නා කවුද තරගකරුවෝ කොහොමද තරගකාරයෙක් වෙන්නේ කියලා. අපි ඊළඟ පිටුවට යමු. ඊළඟට ඉන්නවා සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෝ කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්‍රවාහනය ආදී පහසුකම් සපයන පාර්ශ්වයට තමයි අපි කියන්නේ සැපයුම්කරුවෝ කියලා. ඊළඟට ඉන්නවා ඊළඟ වැදගත් සාධකයක් දේශපාලන පරිසරය. මොකක්ද දේශපාලන පරිසරය කියන්නේ? කොහොමද දේශපාලන පරිසරය ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන්නේ? අපි දන්නවා ආර්ථික කටයුතු මෙහෙයවන්නේ රජය විසින්. ආර්ථික කටයුතු මෙහෙයවනකොට රජයකට සිද්ධ වෙන විවිධ ප්‍රතිපත්ති ගැන. විශේෂයෙන් අයවැය ප්‍රතිපත්තිය. ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරි අනාගත වර්ෂවලට අදාළ ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගෙන අයවැය ප්‍රතිපත්ති. අයවැය ප්‍රතිපත්ති, යතන පහසුකම් ප්‍රතිපත්ති මෙන්න මේ වගේ විවිධ ප්‍රතිපත්ති ගෙන එනවා රජය විසින්.
මෙන්න මේ ප්‍රතිපත්තිය ඇතුළත් පරිසරයක් තමයි අපි කියන්නේ දේශපාලන පරිසරය කියලා. මෙන්න මේ ගෙන එන ප්‍රතිපත්ති ව්‍යාපාර කෙරෙහි විවිධ ආකාරයෙන් බලපාන්න පුළුවන්. අපි දැන් මොනවා හරි ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවා ශේෂ්ත්‍රයක ඒ ශේෂ්ත්‍රයට අදාළව අනාගතයේදී රජය විසින් කොච්චර ප්‍රමාණයක් වියදම් කරනවද? ඒ සඳහා කොච්චර ආයෝජනය කරනවද? අපිට ඒක දැනගන්න එක වැදගත් වෙනවා. යටතල පහසුකම් මොන විදිහටද වර්ධනය වෙන්නේ? හයිවේ එකක් හදනවා කියන්නේ ඒක ව්‍යාපාරයට ගොඩාක් වැදගත් සාධකයක් වෙනවා. එහෙනම් මෙන්න මේ රජය විසින් ගෙන එන ප්‍රතිපත්තිය වලට අවධානය යොමු කරමින් ඒ ගැන අධ්‍යයනය කරමින් ව්‍යාපාර කටයුතු කරන එක හරිම වැදගත්. ඊළඟට තියෙනවා නෛතික පරිසරය. අපි බලමු මොකක්ද නෛතික පරිසරය කියන්නේ කියලා. නෛතික පරිසරය කියන්නේ රජය විසින් ගෙන එන අනපනත් සහ නීති රීති. ව්‍යාපාර කටයුතු මෙහෙයවන්න රජය විසින් ගෙන එන අනපනත් සහ නීති රීති. මේවා ගේන්න පුළුවන් පාරිභෝගිකව ආරක්ෂා කරන්න, ව්‍යාපාරිකයා ආරක්ෂා, දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න, රටේ ඉන්න ප්‍රජාව ආරක්ෂා කරන්න. මෙන්න මේ හේතුවෙන් ගේනවා රජයක් විසින් අනපනත් සහ නීති රීති. උදාහරණයක් ගත්තොත් 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් ලියාපදිංචියේදී ඒ සමාගමක කොච්චර සමාජික ප්‍රමාණයක් ඉන්නවද? අධ්‍යක්ෂකවරු කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? ප්‍රාග්ධනය කොහොමද කරන්න ඕනේ? එයාලා ගිණුම් තැබීම කොහොමද කරන්න? අන්න ඒ වගේ නීති රීති මාලාවක් දාලා තියෙනවා සමාගම් පනත යටතේ. ඒ වගේම තව තියෙනවා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ව්‍යාපාර සංවිධානය යටතේ මේක. ඒක පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් කේවල ස්වාමී ව්‍යාපාර තියෙන්නේ. ඒක පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් නම් ව්‍යාපාරය කරගෙන යන්නේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. අන්න ඒ වගේ විවිධ ප්‍රතිපත්ති ගෙනල්ලා තියෙනවා ව්‍යාපාරවල කටයුතු පාලනය කරන්න. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත හරිම විශේෂයි. පාරිභෝගිකව ආරක්ෂා කරන්න තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ගෙනල්ලා තියෙන්නේ. කවුද ඒක ක්‍රියාත්මක කරන්නේ? PHI නේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. එයාලා ගිහිල්ලා වෙළඳසැල් පරීක්ෂා කරනවා, නිෂ්පාදන ආයතන පරීක්ෂා කරනවා, කොහොමද ව්‍යාපාර කටයුතු කරන්නේ, අදාළ ප්‍රමිතීන්ට අනුකූලවද ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒ වගේම නුසුදුසු ආහාර ද්‍රව්‍ය වගේ දේවල් තියෙනවද? නුසුදුසු පාරිභෝගික භාණ්ඩ තියෙනවද? ඒවා තියෙනවා නම් වෙළඳපොළෙන් ඉක්මනින් අයින් කරනවා. ඒ වගේම දඩ ගහනවා නේද? එහෙම නැත්නම් නඩු ක්‍රියාත්මක කරනවා. අන්න ඒ වගේ පාරිභෝගිකව ආරක්ෂා කරනවා. ඇත්තටම මේ නීති රීති ගේන එක හරිම හොඳයි. ව්‍යාපාරිකයන්ට හිතුන විදියට ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න බෑ. එහෙමනම් මේ නීති රීති නැති වුණා නම් ව්‍යාපාරිකයන්ට ඕන මිලක් පාරිභෝගිකයන් අය කරන්න පුළුවන්. මිල පාලනයක් නැහැ නේද එතකොට? ඒ වගේම තමයි ගුණත්වයෙන් අඩු ප්‍රමිතීන් කිසිම ප්‍රමිතියක් නැති භාණ්ඩත් ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයන්ට අලෙවි කරන්න පුළුවන්. හැබැයි මේ නීති රීති නිසා ව්‍යාපාරිකයාට Tamanට හිතුන විදියට ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න බෑ. මෙන්න මේ නීති රීති සහ අනපනත් අයිති වෙනවා. එහෙනම් නෛතික පරිසරය යටතට අපි යමු ඊළඟ පරිසර සාධකය. ඊළඟ පරිසර සාධකය තමයි තාක්ෂණික පරිසරය. හරිම වැදගත් සාධකයක් අද වෙනකොට. අපි දන්නවා ඈත අතීතයේ පාවිච්චි කරපු තාක්ෂණය නෙවෙයි වර්තමානයේ වෙනකොට නිෂ්පාදන කටයුතු සඳහා ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කරන්නේ. තාක්ෂණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. නවීන තාක්ෂණයට ගැලපෙන විදියට තමයි අපි ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙනම් තාක්ෂණික දැනුම අවශෝෂණය කරලා නව තාක්ෂණික ක්‍රම ව්‍යාපාර කටයුතු සඳහා යොදවලා තමයි ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට තරගකාරීත්වයට මුහුණ දෙන්න බෑ. නව තරගකරුවෙක් නව තාක්ෂණය භාවිතා කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන්. උදාහරණ ගමු. අපි ඇඟලුම් කම්හලක් ගමු රෙදි නිෂ්පාදනය. ඈත අතීතයේ අත්‍යන්ත්‍ර වියන මැෂින් තමයි පාවිච්චි කරේ. හැබැයි
වර්තමානයේ වෙනකොට පරිගණක ගත කරපු නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා රෙදි නිෂ්පාදනය සඳහා. ඒ වගේම තමයි අපි පණිවිඩ හුවමාරුව ගත්තොත් සංනිවේදනය ගත්තොත් අතීතයේ තැපැල් ක්‍රමය භාවිතා කරේනේ. ඈතම අතීතයේ සත්තුන්ගෙන් පවා සංනිවේදනය කරා කියලා අපි ඉගෙන ගන්නවා. හැබැයි වර්තමානයේ වෙනකොට විද්‍යුත් තැපැල් තියෙනවා, දුරකථන, එතකොට ෆැක්ස්, හරිම වේගවත් නවීන තාක්ෂණික සංනිවේදන ක්‍රම බිහි වෙලා තියෙනවා. දැන් අපිට වර්තමානයේ දැන් අපි ඇත්තටම ලියුම් වගේ දේවල් භාවිතා කරන අඩුයිනේ. රෙජිස්ටර්ඩ් පෝස්ට් එකේ නම් ටිකක් හරි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් විද්‍යුත් තැපැල් ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරලා අපි ලෙටර් එකක් ඊමේල් කරන එක තමයි වැඩිපුරම කරන්නේ. තාක්ෂණයේ භාවිතා කරාම ඇත්තටම කාලය අඩු වෙනවා. හරිම ලේසි ලිපිගණු භාවිතය අඩු වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ වියදමත් ඇත්තටම අඩු කරගන්න පුළුවන් ඒකෙන්. කාලය ඉදිරි කරගන්නවා වගේම නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම තමයි නිෂ්පාදන කටයුතු ගත්තොත් අතීතයේ ශ්‍රමය තමයි වැඩිපුර මිනිස්සු ගොඩාක් හිටිය කම්පැනි එකක් ගත්තොත්. කම්පැනිස් තිබුණේ නැහැ ඉස්සර ව්‍යාපාරික නිෂ්පාදන ආයතනයක් ගත්තොත් මිනිස් ශ්‍රමය තමයි වැඩිපුරම පාවිච්චි කරේ. හැබැයි වර්තමානයේ වෙනකොට රොබෝ තාක්ෂණයේ රොබෝවරුන්ගෙන් තමයි නිෂ්පාදන කටයුතු කරගන්නේ. වගේම තමයි නවීන යන්ත්‍ර සූත්‍ර වලින් තමයි නිෂ්පාදන කටයුතු කරගන්නේ. ඔටෝමැටික් කරපුනේ. එහෙනම් වර්තමානයේ වන විට තාක්ෂණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඒ නවීන තාක්ෂණයට අනුකූලව තමයි අපි වර්තමාන ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. අපි යමු ඊළඟ පරිසර සාධකයට. ඊළඟ පරිසර සාධකය තමයි ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය කියන්නේ ආර්ථික සාධක වලින් හැදිලා තියෙන පරිසරයට තමයි ආර්ථික සාධක වල එකතුවක් තියෙන පරිසරයට තමයි කියන්නේ ආර්ථික පරිසරය කියලා. අපි බලමු මොනවාද ආර්ථික පරිසර සාධක. පළවෙනි එක ඔයාලගේ පිටු අංක 18 තියෙනවා. බලන්න පළවෙනි එක ආර්ථික සාධක කිහිපයක් සැකවෙන් විමසා බලමු කියලා තියෙනවා. නේ පළවෙනි එක බලන්න පොලි අනුපාතය. පොලි අනුපාතය වර්ග දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි බැංකුවක ගිහිල්ලා සල්ලි තැන්පත් කරනවානේ. ඒ තැන්පත් කරාම අපිට ගෙවන පොලිය. බැංකු තැන්පතු සඳහා ගෙවන පොලි අනුපාතය. ඒ වගේම තමයි අපි බැංකු වලින් ගන්නවා ණයනේ. ණය සඳහා අය කරන පොලි අනුපාතය. මේ පොලි අනුපාත දෙක සමාන නැහැ. තැන්පතු සඳහා ගෙවන පොලියට වඩා වැඩි පොලියක් ගන්නවා ණය සඳහා. ඒකනේ බැංකුවේ ආදායම. ණය සඳහා හම්බෙන පොලියනේ මූලික ආදායම. එහෙනම් පොලි අනුපාතය කියන්නේ තැන්පතු සඳහා ලබා දෙන පොලි අනුපාතය හෝ ණය සඳහා අය කරන පොලි අනුපාතය. ඊළඟ එක බලන්න උද්ධමනය. මේක හරි වැදගත්. උද්ධමනය කියන එකේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත තමයි අවදමනය කියන්නේ. ඔයාලට අවදමනය උගන්වන්නේ නැහැ. උද්ධමනය තමයි උගන්වන්න තියෙන්නේ. උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම. මෙහෙම කිව්වම තේරෙන්නේ නැහැ. අපි උදාහරණයක් අරන් බලමු. ඉස්සර පාන් ගෙඩියක් ගන්න ගියාම රුපියල් 15යි 20යි. පාන් ගෙඩියන්නේ 15ට 20ට රුපියල් 10ට පවා ගත්ත කාලයක් තිබ්බා. හැබැයි වර්තමානයේ වෙනකොට රුපියල් 65යි 70යි 80යි පාන් එකක්. ඒ වගේම තමයි අනිත් භාණ්ඩ. 725යි 7ට පවා ටොෆි තිබ්බනේ. 750ක් 725ක් දැන් හොයා ගන්නවත් නැහැ. රුපියල් 5යි ටොෆි එක රුපියල් 5ක් වගේ මිලකට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අඛණ්ඩව පොදු මිල මට්ටම ඉහළ ගිහිල්ලා එක භාණ්ඩක සේවාවක් විතරක් නෙවෙයි සම්පූර්ණ සමස්තයක් විදියට භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගිහිල්ලා. එහෙනම් අඛණ්ඩව සිද්ධ වෙච්ච පොදු මිල මට්ටමේ ඉහළ යාමට තමයි අපි කියන්නේ උද්ධමනය කියලා. මම එහෙනම් මෙතනදිම කියා දෙන්නම් කෙටියෙන් ඔයාලට. මේක ඉච්චර වැදගත් නෑ. අවදමනය කියන්නේ එතකොට භාණ්ඩ හා සේවාවල අඛණ්ඩව සිද්ධ වෙච්ච පහළ යාම. ආර්ථිකයක ඇත්තටම සිද්ධ වෙන්නේ උද්ධමනය.
භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් ඉහළ යනවා එන්නනේ. ඊළඟ පරිසර සාධකය අපි බලමු. ආදායම් ව්‍යාප්තිය. සමස්ත රටේ ජාතික ආදායම කියන්නේ සමස්ත රටේම එකතු වෙන ආදායම ජාතික ආදායම. ජාතික ආදායම ඒ රටේ ඉන්න ජනතාව අතර බෙදිලා ගිහිල්ලා තියෙන්නේ කොහොමද? කොයි විදිහට මොන අනුපාතයෙන්ද බෙදිලා ගිහිල්ලා තියෙන්නේ කියන එකට තමයි අපි කියන්නේ ආදායම් ව්‍යාප්තිය කියලා. ජනතාව අතර ඒ රටේ තියෙන ජාතික ආදායම බෙදිලා ගිහිල්ලා තියෙන ආකාරයට අපි කියනවා ආදායම් ව්‍යාප්තිය කියලා. ඊළඟ බලමු අපි රැකියා නියුක්තිය. මේකටම කියනවා සේවා නියුක්තිය කියලා. සේවා නියුක්තියත් එකයි රැකියා නියුක්තියත් එකයි. මේකෙදි මතක තියාගන්න ඕනේ වචනයක් තමයි පූර්ණ සේවා නියුක්තිය. එහෙම නැත්නම් මේකටම කියනවා පූර්ණ රැකියා නියුක්තිය කියලා. දෙකම එකයි. මේකේ අනිත් පැත්තත් මම ඔතනින්ම කියා දෙන්නම් පූර්ණ සේවා වියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම රැකියා ලැබිලා තියෙනවා නම් පූර්ණ සේවා නියුක්තිය කියලා කියනවා. මේකෙදි කියන්න බෑ අපිට රටේ ඉන්න හැම ජනතාවටම රැකියාවක් තියෙනවා කියලා. වැදගත්ම දේ තමයි රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම. දැන් උදාහරණයක් විදිහට ගෘහණියක් ගත්තොත් එහෙම එයා ගෙදර ඉන්න නම් කැමති රැකියාවක් කරන්න කැමති නැහැ. එයා ගෙදර වැට්ටික් කරගෙන ළමයිගේ වැට්ටික් කරගෙන තමයි ඉන්න කැමති. එහෙනම් එයා රැකියා අපේක්ෂා කරන පුද්ගලයෙක් නෙවෙයි. එයාට රැකියාවක් නැහැ කියලා සේවා වියුක්තියක් වෙන්නේ නැහැ. සේවාවක් නැහැ කියලා අපි ඒක අදහස් කරන්නේ නැහැ. එහෙනම් පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රැකියා අපේක්ෂා කරන සියලුම දෙනාට රැකියා ලැබිලා තියෙනවා නම් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා. ඇත්තටම රජයක ප්‍රධානම අරමුණක් තමයි පූර්ණ සේවා නියුක්තිය ළඟා කරගන්න එක. රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම රැකියා ලබා දෙන එක. හැබැයි ලංකාවේ ගත්තොත් පූර්ණ සේවා නියුක්තියක් කොහොමත් නැහැනේ. ඕනම රජයක පූර්ණ සේවා නියුක්තියක් නැහැ. එක්කෙනෙක් හරි රැකියා අපේක්ෂා කරන අය ඕන තරම් ඉන්නවා. දැන් ලංකාව ගත්තොත් විශාල වශයෙන් ඉන්නවා රැකියා අපේක්ෂිත පිරිස. එහෙනම් පූර්ණ සේවා නියුක්තියක් කොහොමත් නැහැ. ඊළඟට ජාත්‍යන්තර සබඳතා. ජාත්‍යන්තර කියනකොටම තේරෙනවා ජාත්‍යන්තර සබඳතා කියන්නේ එක් රටක් තවත් රටක් එක්ක පවත්වන සම්බන්ධතා. එක් රටක් තවත් රටක් සමග පවත්වන සම්බන්ධතාවලට අපි කියනවා ජාත්‍යන්තර සම්බන්ධතා. භාණ්ඩ මිලදී ගැනීම, භාණ්ඩ විකිණීම, ඒ හැමදේම ජාත්‍යන්තර සබඳතා. අනයන අපනයන සිද්ධ වීම ජාත්‍යන්තර සබඳතා. මේකෙදි ඇති වෙන්න පුළුවන් වෙළඳ කිවිසුම්. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් රටවල් වල අතර විවිධ කිවිසුම් ඇති කරගන්න. මෙන්න මේ මිලට තමයි මෙච්චර කාලයක් භාණ්ඩ සපයන්න ඕනේ. මේ මිලට තමයි සේවාව මෙච්චර කාලයක් සපයන්න ඕනේ. අපි එන්නේ කිවිසුම් වලට කියන වෙළඳ කිවිසුම්. වෙළඳ කිවිසුම් ඇති වෙනවා ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යනකොට. අපි බලමු ඊළඟ සාධකය. විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය කියන්නේ එක රටක මුදල් ලේඛකයක් තව රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වෙන අනුපාතය. ඒ කියන්නේ අපේ රටේ රුපියල ඩොලර් ඇමරිකානු ඩොලර් කීයද? නැත්නම් ඇමරිකාවේ ඩොලර් එකකට අපි රුපියල් කීයක් ගෙවන්න ඕනේද? වෙනස් නේ. අපි රුපියලක් දුන්නාම ඇමරිකාවේ ඩොලර් එකකට සමාන වෙන්නේ නැහැ. ඒකේ වෙනසක් තියෙනවා. ඇමරිකානු ඩොලර් එක වර්තමානයේ 180ක් 190ක් විතර රේට් එකකින් යනවා. මේක විචලනය වෙනවා. එහෙනම් ඒ අනුපාතයට තමයි අපි කියන්නේ විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය කියන්නේ එහෙනම් එක රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වෙන අනුපාතය. අපි
අපි බලමු ඊළඟ සාධකය. ඊළඟ තමයි ඉතුරුම්. ඉතුරුම් කිව්වහම අපි දන්නවනේ කැටේ අපි එකතු කරන නිසා ඒවත් ඉතුරුම්. ඉතුරුම් කියන්නේ පුද්ගලයන්. දැන් ඉතුරුම් කිව්වහම පැටලෙන දෙයක් තියෙනවා. බැංකුවේ සේවිංස් account එකේ තියෙන ගාණ කියලා තමයි හිතන්නේ. බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන ගාණ තමයි ඉතුරුම් කියලා හිතන්නේ. ඒක විතරක් නෙවෙයි පුද්ගලයෝ පාරිභෝජනය කරන්නේ නැතුම් ආදායමෙන් තියාගන්න කොටසට තමයි අපි කියන්නේ ඉතුරුම් කියලා. ළඟ තියාගන්නත් පුළුවන්. කැටේ තියෙන ගාණත් එතකොට ඉතුරුම්. අතේ තියෙන ගාණත් ඉතුරුම්. බැංකුවේ තියෙන තැන්පතුවත් ඉතුරුම්. පාරිභෝජනය නොකොට පුද්ගල ආදායමෙන් ඉතිරි කරගන්නා කොටසට තමයි කියන්නේ ඉතුරුම් කියලා. එහෙනම් මතක තියාගන්න ඉතුරුම් කියන්නේ බැංකුවේ ගිණුම් පොතේ තියෙන මුදල විතරක් නෙවෙයි කියලා. එහෙනම් ආර්ථික පරිසර සාධක තමයි අපි දැන් මේ කතා කරේ. ආර්ථික පරිසර සාධක මොනවාද? පොලි අනුපාතය, උද්ධමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, ජාත්‍යන්තර සබඳතා, විදේශ විනිමය අනුපාතය, ඉතුරු. මෙන්න මේවා තමයි ආර්ථික සාධක කියන්නේ. මේ ආර්ථික සාධක තියෙන පරිසරයට තමයි අපි කියන්නේ ආර්ථික පරිසරය කියලා. අපි යමු ඊළඟ පරිසර සාධකයට. බාහිර පරිසර සාධක තමයි අපි දැන් කතා කරගෙන ඉන්නේ. බාහිර පරිසර සාධකවල ඔයාලට උගන්වන්න තියෙන අවසාන පරිසර සාධකය තමයි ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය. මේකෙදි වැදගත් වචනයක් තියෙනවා globalization. ගෝලීයකරණය. ගෝලීයකරණය කියන්නේ විවිධ රටවල් අතර ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් ඇතිවෙච්ච එකතුව. බාධක වලින් තොරව ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් ආර්ථික කටයුතු කරගෙන යන්න ඇතිවෙච්ච එකතුවට අපි කියනවා ගෝලීය පරිසරය කියලා. දැන් ගෝලීය පරිසරය ගත්තහම ඒකේ ව්‍යාපාර දේශීය ව්‍යාපාරිකයා ගැන අපි හැම වෙලේම කතා කරන්නේ. දේශීය ව්‍යාපාරිකයට වාසි ඇති වෙන්නත් පුළුවන්, අවාසි ඇති වෙන්නත් පුළුවන්. අපි බලමු මොනවාද වාසි මොනවාද අවාසි කියලා. වලගේ පිටු අංක 19 තියෙනවා. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම්. බලමු අපි මොනවාද කියන්නේ කියලා. පළවෙනි එක බලන්න නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. ඇත්තටම එක් රටකින් අලුත් තාක්ෂණයක් හොයාගත්තොත් ඒ තාක්ෂණය අපේ රටට හඳුන්වලා දෙනවා. අපිටත් ඒ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. එහෙනම් නවීන තාක්ෂණය අපිට ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් ගෝලීයකරණය නිසා. ඒක ව්‍යාපාර වලට ලොකු වාසියක් නේ. කාලය ඉතිරි වෙනවා, මිනිස් ශ්‍රමය ඉතිරි වෙනවා. අද ගත්තාම ගොඩාක් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා. ඒකේ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා, පිළිවෙල අඩු වෙලා තියෙනවා. ඊළඟ සාධකය ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. අපේ රටේ නැති හිඟ අමුද්‍රව්‍ය, ඉහළ ගුණත්වයකින් යුත් අමුද්‍රව්‍ය අපිට විදේශ රටවල් වලින් ලබා ගන්න පුළුවන්. ඊළඟ කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වෙන රටකින් අලුත් යන්ත්‍ර සූත්‍රයක්, නවීන තාක්ෂණික යන්ත්‍ර සූත්‍රයක් නිෂ්පාදනය කළොත් අපිට ඒක ආනයනය කරලා අපේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. ඒක අපිට වාසියක් නේ. ව්‍යාපාරිකයෙක් විදියට ඒක අපිට වාසියක්. ඊළඟ විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම. අපි භාණ්ඩ අපනයනය කරනකොට කියන්නේ අපේ රටේ තියෙන භාණ්ඩ පිටරටට යවනකොට අපිට පුළුවන් විදේශීය මුදල් ලංකාවට ගන්නනේ. එහා සල්ලි දීලානේ භාණ්ඩ ගන්න. එහෙනම් විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශීය ආයෝජකයෝ ඉන්නවා ලංකාවේ ආයෝජනය කරන්න බලාගෙන. එහෙනම් අපිට විදේශීය ප්‍රාග්ධනය
රට තුලට ගෙන්න ගන්න පුළුවන් එක ව්‍යාපාරිකයෙක් විදියට ඒක වාසියක්. ඊළඟ එක තමයි දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපළක් ලබා ගන්න පුළුවන්. අපේ රට ඇතුළේ විතරක් නෙවෙයි ව්‍යාපාරිකයෙක් විදියට අපිට විවිධ රටවල් වල අපේ භාණ්ඩ හා සේවා අලෙවි කරන්න පුළුවන්, විකුණන්න පුළුවන්. ඒකෙන් අපිට වෙළඳපොළ කොටස වැඩි වෙනවා, අලෙවිය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපේ ලාභය වැඩි වෙනවා. ඒක ව්‍යාපාර වලට වාසි. මෙන්න මේ වාසි තියනවා වගේම ගෝලීයකරණය නිසා, ගෝලීය පරිසරය නිසා දේශීය ව්‍යාපාරිකයන්ට විවිධ අවාසි ඇති වෙලා තියෙනවා. පළවෙනි එක වල දින තියෙනවා දැඩි තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. විදේශීය අමුද්‍රව්‍ය ලංකාවට ආනයනය කරනකොට දේශීය නිෂ්පාදකයාට ඒකෙන් පොඩි පහරක් වදිනවනේ. දැන් අපි හිතමු බීජ වර්ග කියලා. ගොවිතැන් කරන ගොවියෙක් අපි හිතමු මුං ඇට උදාහරණයකට ගමු. මුං ඇට නිෂ්පාදනය කරනවා. පිටරටින් මුං ඇට ගේන අපි හිතමු අපිට අලෙවි කරගන්න පුළුවන් අපේ පිරිවැය යනවා කිලෝ මුං ඇට කිලෝ 1 පිරිවැය වියදම විතරක් ගිහිලා තියෙනවා අවසාන නිෂ්පාදකය හැදලා යනකොට රුපියල් 200ක් නම් අපිට විකුණන්න පුළුවන් කියන්නකෝ අවම වශයෙන් රුපියල් 200කටවත් අපි විකුණන්න බැහැ ලාභයක් නැතත්. හැබැයි පිටරටින් අවම පිරිවැයට රුපියල් 150ට විතර මුං ඇට කිලෝ එකක් ලංකාවට එවනවා නම් ඒක දේශීය නිෂ්පාදකයන් ලොකු තරචනයක් නේ, තරගයක්. ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවිධ ලොකු තරගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවල් වලට ඇදිලා යනවා. ඇත්තටම පිට රටවල් වලට ගොඩාක් ඉගෙනගත්ත අය විවිධ පිට රටවල් වල තමයි රස්සා කරන්න කැමති. ගොඩාක් අය යනවා නේද විදේශීය රටවල් වලට. ඒ වගේම තමයි දැන් ඇමරිකාව වගේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඉක්මනින් දක්ෂයෝ එයාගේ රටට ගෙන්න ගන්නවා. වැඩි පඩියක් හරි දීලා කමක් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ රටවල් වලට දක්ෂයෝ ටික ගෙන්න ගන්නවා. එහෙනම් රටේ තියෙන දේශීය ශ්‍රමය, දක්ෂම ශ්‍රමය විදේශීය රටවල් වලට ඇදිලා යනවා. ඊළඟ දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම. දැන් දේශීය ව්‍යාපාරයක් කරගෙන යනකොට විදේශීයන් ඒක ආනයනය කරනවා නම්, ගෙන්නනවා නම් අපි දෙන මිලට වඩා අඩු මිලකට ඒගොල්ලෝ ගෙනල්ලා විකුණනවා නම් ඒක දේශීය ව්‍යාපාරිකයන්ට ලොකු තාර්චනයක් නේ. තමන්ගේ ව්‍යාපාරය කඩා වැටෙනවා එකෙන්. එහෙනම් ඒක ව්‍යාපාරයට අවාසියක්. ඊළඟ දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇතිවීම. දේශීය සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ විදේශීය සංස්කෘතිය. ඒගොල්ලෝ අඳින පළඳින විදිය වෙනස්, කන බොන දේවල් වෙනස්. මේ විවිධ අයහපත් සංස්කෘතියෙන් දේශීය ව්‍යාපාර වලට එන්න පුළුවන්. එහෙනම් මේවා තමයි ගෝලීය පරිසරයෙන් ව්‍යාපාරයට ඇතිවෙන අවාසි. අපි යමු ඊළඟ කොටස. අපි දැන් ඉගෙන ගත්තා අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද? බාහිර පරිසරය කියන්නේ මොකක්ද? අභ්‍යන්තර පරිසර සාධක මොනවාද? බාහිර පරිසර සාධක මොනවාද කියලා. අපි දැන් බලන්න ඕනේ ඇයි අපි මේවා අධ්‍යයනය කරන්න ඕනේ? ව්‍යාපාරිකයෝ විදියට ඇයි අපි මේවා අධ්‍යයනය කරන්නේ? ඇයි අභ්‍යන්තර පරිසර සාධක ගැන බලන්න ඕනේ? බාහිර පරිසර සාධක ගැන බලන්න ඕනේ? මේකෙදි වැදගත්ම දෙයක් තමයි දැන් අපි ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදුවානේ. අභ්‍යන්තරයි බාහිරයි කියලා. මෙන්න මේ අභ්‍යන්තර පරිසරයෙන් අපිට අඳුන ගන්න පුළුවන් ශක්තියින් සහ දුර්වලතා. ශක්තියින් සහ දුර්වලතා අඳුන ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසර සාධක, අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරා. එහෙනම් බාහිර පරිසරය අධ්‍යයනය කරාම අපිට අඳුන ගන්න පුළුවන් අවස්ථා සහ තර්ජන. මොනවාද ව්‍යාපාරයකට තියෙන ශක්තිය? මොනවාද ව්‍යාපාරයකට තියෙන දුර්වලතා? අවස්ථා, තර්ජන
තර්ජන කියලා අපිට අඳුන ගන්න පුළුවන් ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරාම. ශක්තියක් නම් තියෙන එක ව්‍යාපාරයකට හොඳ වාසියක්. අපි එතකොට කරන්න ඕනේ මේ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්න සහ ඒක තවදුරටත් වර්ධනය කරගන්න තමයි බලන්න ඕනේ. හැබැයි ව්‍යාපාරයකට මොකක් හරි දුර්වලතාවයක් තියෙනවා නම් පරිසර සාධකවල අපි බලන්න ඕනේ ඒක මගහරවාගෙන දුර්වලතාවයේ මගහරවාගෙන ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යන්න. දැන් අපිට මේක අඳුර ගන්න බැරි වුණොත් එහෙම ඒක නිසා ලොකු පාඩුවක් ව්‍යාපාරයකට වෙන්න පුළුවන්. ඊළාට අවස්ථාව මොකක් හරි ව්‍යාපාරයකට හොඳ අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් බාහිර පරිසරය අධ්‍යයනය කරාට පස්සේ ඒ වගේම තමයි ව්‍යාපාරයකට තර්ජනයක් තියෙනවා නම් ඒක අඳුනගත්තාම කලින්ම ඒ තර්ජනයට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තර්ජනය වැඩපවත්වා ගන්න පුළුවන් අපිට බාහිර පරිසරය අධ්‍යයනය කරා. අපි බලමු මොනවාද ශක්තියෙන් මොනවාද දුර්වලතා අවස්ථා තර්ජන කියලා. ව්‍යාපාරයක ශක්තියෙන් තමයි අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ සම්පත්වල තියෙන වාසිදායක තත්ත්වයන්. මම එහෙම කිව්වහම තේරෙයි. අයිතිකරුවෝ ගත්තොත් අයිතිකරුවෝගේ ප්‍රාර්ථනය මුල්‍ය ශක්තිය ඉහළයි නම්, කියන්නේ යාළුවට වැඩි ප්‍රාර්ථනයක් යොදවන්න පුළුවන් නම් ඒක ව්‍යාපාරයකට වාසියක්. කළමනාකරුවෝ දක්ෂ කළමනාකරුවෝ ඉන්නවා නම් ඒක ව්‍යාපාරයකට වාසියක්. ඒ වගේම කළමනාකරුවන්ගේ තීරණ ගැනීමේ ශක්තිය ඉහළයි නම් හොඳ තීරණ ගන්නනේ, තීරණ වරදින්නේ නැහැ. එහෙනම් ඒකත් ව්‍යාපාරයකට ශක්තියක්. ඊළඟ සේවකයෝ ගත්තාම විශාල සේවකයෝ සංඛ්‍යාවක් ඉන්නවා නම්, ඒ වගේම සේවකයෝ ඉහළ කැපවීමකින් වැඩ කරනවා නම්, එයාලගේ දක්ෂතාවය උපරිමයි නම් ඒව ව්‍යාපාරයට වාසියි. ඒ වගේම තමයි ව්‍යාපාරයට හොඳ සන්නම් නාමයක් තියෙනවා නම්, කියන්නේ ව්‍යාපාරික නාමය දීප්තිමත් නාමයක් නම්, පාරිභෝගිකයෝ අතර ගොඩාක් ප්‍රචලිත නාමයක් නම්, සන්නම් නාමයක් නම් ඒක ව්‍යාපාරයකට වාසියක්. එහෙනම් ඒව තමයි ව්‍යාපාරවල තියෙන ශක්තිය. අපිට දුර්වලතා හදා ගන්න පුළුවන් ඒ ටිකේම අනිත් පැත්ත. අයිතිකරුගේ මූල්‍ය ශක්තිය දුර්වලයි නම්, කළමනාකරුවන්ගේ තීරණ ගැනීමේ හැකියාව දුර්වලයි නම්, කළමනාකරුවෝ අඩු දක්ෂතාවයෙන් යුතුයි නම්, සේවකයෝ කම්මැලි නම්, අඩු සේවකයෝ සංඛ්‍යාවක් නම් ඉන්නේ, සේවකයන්ගේ කැපවීම අඩුයි නම් ඒවා ව්‍යාපාරවලට දුර්වලතා. අපි එහෙනම් මේවා අධ්‍යයනය කරාට පස්සේ ව්‍යාපාරිකයෝ විදියට කරන්න ඕනේ ශක්තියින් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා වගේම අඩු කරලා ඒක හොඳ ශක්තියක් බවට පරිවර්තනය කර ගන්න ඕනේ. ඊළඟට බලමු අපි අවස්ථා මොනවාද, තර්ජන මොනවාද කියලා. අපි දන්නවා බාහිර පරිසර සාධක තමයි ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ගෝලීය පරිසරය මේවා තමයි බාහිර පරිසර සාධක. එහෙනම් ඒ බාහිර පරිසර සාධකවල වාසිදායක තත්ත්වයන් අවස්ථා, අවාසිදායක තත්ත්වයන් තමයි තර්ජන. ගනුදෙනුකරුවන්ගේ රුචිය වැඩි වෙනවා නම්, යම් භාණ්ඩයක් කෙරෙහි තියෙන රුචිය, ඒ කියන්නේ කැමැත්ත වැඩි වෙනවා නම් ඒක ව්‍යාපාරයකට අවස්ථාවක්. ඒ වගේම තමයි පාරිභෝගිකයාගේ ජීවන රටාව වෙනස් වෙනවා නම් ඒක ව්‍යාපාරිකයට අවස්ථාවක්. ජීවන රටාව වෙනස් වෙනකොට ඒ ජීවන රටාවට ගැලපෙන විදිහට නව නිෂ්පාදනය කරන්න පුළුවන් ව්‍යාපාරික හොඳ අවස්ථාවක්. ඊළඟට තරගකරුවෝ ඉන්න තරගකරුවෙක්ගේ වෙළඳපොළ කැඩලා යනවා. වෙළඳපොළ කොටස අඩු වෙනවා. ඒක ව්‍යාපාරයට හොඳ අවස්ථාවක්. තරගකරුවෙක්ගේ භාණ්ඩයක ගුණත්වය අඩු වෙනවා නම් ඒකත් ව්‍යාපාරිකයට හොඳ අවස්ථාවක්. දේශපාලන පරිසරය ගත්තොත් දේශපාලන නෛතික පරිසරය ව්‍යාපාරයට හිතකර විදියට නම් නීති තියෙන්නේ ඒක ව්‍යාපාරයකට හොඳ අවස්ථාවක් නේ. දේශපාලන පරිසරය ආරාජ්‍යය විසින් හොඳ ආර්ථික ප්‍රතිපත්ති කියනවා නම් ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කරන්න ඒක ව්‍යාපාරයකට අවස්ථාවක්. ඊළඟට අපි ගත්තොත් තාක්ෂණික පරිසරය, නව තාක්ෂණික ක්‍රම, නව යන්ත්‍ර සූත්‍ර ව්‍යාපාර හොඳ අවස්ථාවක්. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා නිෂ්පාදනයේ ගුණත්වය
quantity එක ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි තර්ජන ගත්තහම ඒ සෑම දෙයක්ම අනිත් පැත්ත අපිට ගන්න පුළුවන්. පාරිභෝගිකයාගේ රුචිය අඩු වෙනවා. එයාගේ කැමැත්ත අඩු වෙනවා. භාණ්ඩ කෙරෙහි. ඒක ව්‍යාපාරයට තර්ජනයක් නේ. ගනුදෙනුකරු ප්‍රමාණය එහෙනම් අඩු වෙනවා එකේ. ඊළඟට ගත්තාම පාරිභෝගිකයාගේ ජීවන රටාව හරිම පහත් මට්ටමක තියෙන යාලා අඩු ප්‍රමාණයක් තමයි භාණ්ඩ මිලදී ගන්නෙ. ඊළඟට ගත්තාම තරගකරු නව තරගකරු වෙළඳපොළට එනවා නම් ඒක ව්‍යාපාරයට තර්ජනයක්. ඒ වගේම තමයි ගෝලීය පරිසරය ගත්තොත් එහෙම ආනයනය කරන භාණ්ඩ වැඩි වුණොත් එහෙම ආනයනික ආයෝජකය වැඩි වුණොත් එහෙම දේශීය නිෂ්පාදකයට ඒක ලොකු තර්ජනයක් වෙනවා. එහෙනම් මේවා තමයි අවස්ථා සහ තර්ජන. අපි මොකද කරන්න ඕනේ? අවස්ථාවක් තියෙනවා නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. තර්ජනයක් තියෙනවා නම් ඒකට කලින්ම සූදානම් වෙලා ඒ තර්ජනයට නොබියව හරි විදියට නිවැරදි ක්‍රියාමාර්ග අරගෙන මුහුණ දෙන්න ඕනේ. එහෙනම් අපේ දෙවෙනි පාඩම ඉවරයි. ව්‍යාපාර පරිසරය. ඊගටම පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න අපිව subscribe කරලා ළඟ තියෙන bell icon එකත් click කරලා all කියන බටන් එකත් press කරන්න. එතකොට අපි පාඩම දාපු ගමන්ම එසැනින් පාඩම හා සම්බන්ධ වී හැකියි. ආයුබෝවන්.